අයිබෝන් කියලා පිළිගන්නවා SL Bots YouTube channel එකත් එක්ක එකතු වෙන යාළුවෝ හැමෝම. ඉතින් යාළුවනේ ඔයාලට මතක ඇති මගේ අවසාන වීඩියෝ එක මම GSM module ගැන වීඩියෝ එකක් කරා. ඒකෙදී ඔයාලට කියලා දුන්නා GSM module පාවිච්චි කරලා කොහොමද කෝල් එකක් ගන්නෙ, එන කෝල් එකක් ආන්සර් කරන්නේ සහ මැසේජ් එකක් යවන විදිය, එන මැසේජ් එකක් රීඩ් කරන විදිය වගේ දේවල්. ඉතින් මේ වීඩියෝ එකේදී මම ඔයාලට කිව්වා මම ඉදිරියේදී GSM IoT සිස්ටම් වීඩියෝ සීරීස් එකක් ගේන්න බලාපොරොත්තු වෙනවා කියලා. ඉතින් ඒ වීඩියෝ සීරීස් එකේ පළවෙනි වීඩියෝ එක තමයි මේ. ඉතින් මේ සිස්ටම් එක හරහා පුළුවන් අපිට දුරස්ථ පාලකව පාලනය කරගන්න ඕනම විදුලි උපකරණයක් අපේ ෆෝන් එක හරහා. ෆෝන් එක මගින් තමයි පාලනය වෙන්නේ. ඉතින් මේකෙදි තියෙන විශේෂත්වය තමයි අපිට මේකට ස්මාර්ට් ෆෝන් එකක්ම වුණේ නැහැ. නෝමල් සාමාන්‍ය සෙලියුලර් ෆෝන් එකක් වුණත් මේකට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට නිවසේ හෝ කර්මාන්ත ශාලාවක ආයතනයක තියෙන ඕනම විදුලි උපකරණයක් මේක හරහා පාලනය කරගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මම ඉස්සෙල්ලම මේකට සප්ලයි දෙන්නම්. සප්ලයි දුන්නට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතන තියෙනවා මේ කොනේ බසර් එකක්. ඒ බසර් එකෙන් බීප් සවුන්ඩ් එකක් එනවා. ඒකෙන් අපිට දැනගන්න පුළුවන් සිස්ටම් එක ඔන් වුණා කියලා. ඒ වගේම තමයි මගේ ෆෝන් එකට මැසේජ් එකක් එනවා සිස්ටම් is started කියලා මැසේජ් එකක් එනවා. ඉතින් ඒකෙන් අපිට දැනගන්න පුළුවන් සිස්ටම් එක සම්පූර්ණ වශයෙන්ම ඕකේ, මොකුත් ප්‍රශ්නයක් නැහැ කියලා. ඒ මැසේජ් එක ආවම තමයි දැනගන්න පුළුවන්. ඉතින් මම දැන් මේක ඔන් කරනවා. අපේ බෝඩ් එක ඔන් වුණා. බීප් සවුන්ඩ් එකක් ආවා. දැන් මගේ ෆෝන් එකට එන්න ඕන සිස්ටම් started කියලා මැසේජ් එකක්. අපි බලමු. හරි, ඔයාලට බලා ගන්න පුළුවන් GSM module කියලා තමයි මම සේව් කරලා තියෙන්නේ. ඉතින් මට ඒකේ මැසේජ් එකක් ආවා. මම ඒක view කරන්නම්. හරි, system is started කියලා මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඊට පස්සේ මම මේකට කෝල් එකක් ගන්නවා. මගේ සිස්ටම් එකට කෝල් එකක් අරගෙන මම ඩයල් පෑඩ් එකෙන් ඒකේ තියෙන නම්බර්ස් ප්‍රෙස් කරනවා 1 ඉඳලා 4ට වෙනකන්. ඉතින් ඒ 1 ඉඳලා 4ට ප්‍රෙස් කරද්දී ඔයාලට බලා ගන්න පුළුවන් මේ පැත්තේ තියෙන මේ බල්බ්ස් ඔන් වෙනවා. ඒ වගේම මට ඒ හරහා මේවා ඕෆ් කරගන්නත් පුළුවන්. මෙතනදී මම 8 channel relay එකක් පාවිච්චි කරාට මෙතනින් මම යූස් කරලා තියෙන්නේ රිලේස් 4යි. ඒක මගේ පහසුව සඳහා තමයි මම එහෙම කරලා තියෙන්නේ. හැබැයි මම වයරින් ඩයග්‍රෑම් එක සහ වයරින් එක සහ කෝඩ් එක ලියලා තියෙන්නේ රිලේ 8ම වැඩ කරන විදියට. ඉතින් අපි බලමු මේකට කෝල් එකක් අරගෙන මම කෝල් එකක් ගන්නවා. ඔයාලට බලා ගන්න පුළුවන් රින් වෙනවා. හරි යාළුවනේ, ඊට පස්සේ මම ඩයල් පෑඩ් එකට ගිහිල්ලා අංක 1 ප්‍රෙස් කරනවා. ඔයාලට බලා ගන්න පුළුවන් අංක 1ට අදාළ බල්බ් එක ඔන් වුණා. ඊට පස්සේ මට මැසේජ් එකක් එනවා light 1 turn on කියලා. ඊට පස්සේ මම අංක 2 ප්‍රෙස් කරනවා. හරි, ඔයාලට බලා ගන්න පුළුවන් අංක 2ට අදාළ බල්බ් එක ඔන් වුණා. මට මැසේජ් එකක් එනවා light 2 turn on කියලා. මම දැන් කහ පාට ලයිට් එක ඕෆ් කරගන්නම්. මොකද ඒකේ එළිය ටිකක් වැඩි නිසා මම ආයෙමත් අංක 1 ප්‍රෙස් කරලා ඒක ඕෆ් කරගත්තා. ඔයාලට බලා ගන්න පුළුවන් බීප් සවුන්ඩ් එක වෙනස් බල්බ් එකක් ඔන් වෙද්දි සහ ඕෆ් වෙද්දි. ඒක අපේ පහසුව සඳහා තමයි මේ විදිහට දාගෙන තියෙන්නේ. ඊට පස්සේ මම අංක 3 ප්‍රෙස් කරනවා. ඔයාලට බලා ගන්න පුළුවන් සුදු පාට බල්බ් එක ඔන් වුණා. මම ඒක ඕෆ් කරගන්න. අපිට මැසේජ් එකක් ආවා බල්බ් එක ඔන් වුණා කියලා සහ ඒ වගේම තව මැසේජ් එකක් එනවා බල්බ් එක ඕෆ් වුණා කියලා. ඊට පස්සේ මම 4 වෙනි බල්බ් එක ඔන් කරගන්නවා. කොළ පාට බල්බ් එක ඔන් වුණා. ඒ වගේම තමයි මම දැන් ඒක ආයෙමත් ඕෆ් කරගන්නවා. අපිට බලා ගන්න පුළුවන් මැසේජ් එකක් ආවා බල්බ් එක ඔන් වුණා කියලා 4 වෙනි බල්බ් එක. ඉතින් මම ඒක ඕෆ් කරගන්න. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපේ සිස්ටම් එක වැඩ කරන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේකෙදි තියෙන විශේෂත්වය තමයි GSM cellular network එක කරා. ඒ කියන්නේ අපිට ඉන්ටර්නෙට් ඕනේ නැහැ.
ඉන්ටර්නෙට් පාවිච්චියකින් තොරව අපේ අතේ තියෙන සෙලියුලර් ෆෝන් එක පාවිච්චි කරලා මේ වගේ දුරස්ථ පාලක විදුලි උපකරණ පාලනය කර ගැනීමේ හැකියාව මේ සිස්ටම් එක හරහා අපිට කරගන්න පුළුවන්. හරියාල්නේ දැන් අපි බලමු මේ සිස්ටම් එක කොහොමද වැඩ කරන්නේ කියන දේ ගැන මම ඔයාලට පැහැදිලි කිරීමක් කරන්නම්. ඉතින් සමහර විට වීඩියෝ එක ටිකක් දිග වෙන්න පුළුවන්. ඉතින් අනිවාර්යෙන් පැහැදිලි කරන්න ඕන දේවල් ටිකක් තියෙනවා. මොකද මේක අපේ GSM IoT වීඩියෝ සිරීස් එකේ පළවෙනි වීඩියෝ එක නිසා ඔයාලා දැනගත යුතු මූලික සිද්ධාන්ත ටිකක් තියෙනවා. ඉතින් මේ දේවල් අනිවාර්යෙන්ම දැනගෙන ඉන්න ඕන. මේක එක්ක වැඩ කරද්දී සහ ඉදිරියේදී GSM IoT ප්‍රොජෙක්ට්ස් කරද්දී ඒ වගේම තමයි මම කෝඩ් එක පැහැදිලි කරනවා. කෝඩ් එකේ පැහැදිලි කිරීමත් ඔයාලා දැනගෙන ඉන්න ඕන. මොකද ඔයාලට අවශ්‍ය විදිහට මේ සිස්ටම් එක වෙනස් කරගන්න නම් ඒ දේවල් දැනගෙන ඉන්න ඕන. කෝඩ් එකේ මොන තැන් වලින්ද වෙනස් වෙන්න ඕන කියලා. ඉතින් යාළුවනේ වීඩියෝ එක ගොඩක් දික් වෙන්න පුළුවන්. ඔයාලට පුළුවන් විදිහට ටයිම් එක මැනේජ් කරගෙන වීඩියෝ එක බලන්න. හරි ඉතින් යාළුවනේ ඔයාලා දැක්කේ අපේ GSM IoT සිස්ටම් එක වැඩ කරන විදිය. මේකෙදී ඔයාලට විශේෂයෙන්ම කියන්න ඕන දෙයක් තමයි මම මෙතනදී පාවිච්චි කරේ රිලේ මොඩියුල් එකක්. ඉතින් රිලේ මොඩියුල් එක හරහා තමයි මේ බල්බ්ස් ටික ඔන් ඔෆ් කරගත්තේ. ඉතින් ඔයාලගේ ප්‍රොජෙක්ට් එක අනුව ඔයාලට කන්ට්‍රෝල් කරන්න ඕන දේ අනුව ඔයාලට ඒ දේවල් වෙනස් කරගන්න පුළුවන්. ඔයාලට පුළුවන් රිලේ වෙනුවට ට්‍රාන්සිස්ටර්ස් පාවිච්චි කරන්න. ඉතින් ට්‍රාන්සිස්ටර්ස් පාවිච්චි කරලා DC කරන්ට් එකක් කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. ලොකු ඇම්පියර් එකක් හා වෝල්ටේජ් එකක් යනවා නම් MOSFET පාවිච්චි කරන්න පුළුවන්. ඊට අමතරව AC කරන්ට් එකක් කන්ට්‍රෝල් කරනවා නම් ට්‍රයැක් පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ බැලුවොත් අපිට AC සිංගල් ෆේස් ඉඳලා 3 ෆේස් වෙනකම්ම ඉතින් මේක හරහා කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. 3 ෆේස් මෝටර්ස් පවා මේක හරහා කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. ඔයාලට පුළුවන් කන්ටැක්ටර්ස් සහ රිලේස් පාවිච්චි කරලා ඒ වගේ දේවල් කරගන්න. ඉතින් ඔයාලා තීරණය කරන්න ඔයාලගේ ප්‍රොජෙක්ට් එක අනුව ඔයාලා කන්ට්‍රෝල් කරන උපාංග අනුව මේ දේවල් තීරණය කරන්න. මේ සර්කිට් එකට මොනවද සම්බන්ධ කරන කන්ට්‍රෝල් ස්විචස් කියලා. ඒ කියන්නේ ඒක වෙනමම දෙයක්. ඒක වෙනම පාර්ට් එකක් මේකේ. ඉතින් ඒ කොටස අදාළ වෙන්නේ ඔයාලා කරන ප්‍රොජෙක්ට් එක අනුව. ඉතින් අපි කරන්නේ Arduino board එක හරහා සිග්නල්ස් ටික ගන්න එක විතරයි. ඊට පස්සේ දේවල් ටික ඒ සිග්නල් හරහා මොනවද කන්ට්‍රෝල් කරගන්නේ කියන එක ඔයාලා තීරණය කරන්න ඕන ඔයාලගේ ප්‍රොජෙක්ට් එක අනුව. ඊට පස්සේ කතා කරුවොත් දැන් ඔයාලා දැක්ක මම කෝල් එකක් ගත්තා. කෝල් එකක් අරගෙන මගේ සිස්ටම් එකට සිස්ටම් එකෙන් ඒක ඔටෝ ආන්සර් කරුවා. ආන්සර් කරුවාට පස්සේ මම මගේ ෆෝන් එකේ තියෙන බටන්ස් ප්‍රෙස් කරාට පස්සේ අදාළ බටන්ස් වලට අනුව ඒ අදාළ බල්බ්ස් ඔන් වුණා. ඒ වගේම තමයි මම මේ බටන්ස් හරහාම ඔෆ් කරගත්තා. ඉතින් මට පැහැදිලි කරන්න ඕන විශේෂ කාරණා ටිකක් තියෙනවා මේකෙදී. අපි බලමු මේ මොනවද කියලා. ඊට කලින් මම කතා කරන්න කැමතියි මේකෙදී ඔයාලට මතකයි මම බ්ලින්ක් පාවිච්චි කරලා ඔයාලට IoT සිස්ටම් එකක් හදන විදිය කියලා දුන්නා. ඒකත් මේ විදියමයි. ඔයාලට මතක ඇති වීඩියෝ එක බැලුවා නම් ඒක එඩිට් කරේ බ්ලින්ක් පාවිච්චි කරලා අපේ ස්මාර්ට් ෆෝන් එක හරහා ලයිට් කන්ට්‍රෝල් කරපු එක. ඉතින් මම ඔයාලට පැහැදිලි කරන්නම් මෙතනදී අපේ බ්ලින්ක්ස් IoT සිස්ටම් එක සහ මේ GSM IoT සිස්ටම් එක අතර තියෙන වාසි සහ අවාසි. මොකද අපි මේ දේවල් දැනගෙන ඉන්න ඕන. එතකොට අපිට තීරණය කරන්න පුළුවන් අපේ IoT ප්‍රොජෙක්ට් එකට අපි මොනවද පාවිච්චි කරන්න කියලා. අපි ඉන්ටර්නෙට් එක හරහා කරනවද නැත්නම් සෙලියුලර් නෙට්වර්ක් එක හරහා GSM IoT සිස්ටම් එකක් හදලා කන්ට්‍රෝල් කරනවද කියන එක තීරණය කරන්න පුළුවන් මේ වාසි අවාසි දැනගෙන හිටියම. ඉතින් පළවෙනියටම මම මේ ටික කෙටියෙන් පැහැදිලි කරන්නම්. අපේ බ්ලින්ක් IoT සිස්ටම් එකේදී අපිට අවශ්‍ය වුණා ස්මාර්ට් ෆෝන් එකක්. ස්මාර්ට් ෆෝන් එකක් අවශ්‍ය වුණා. ඊට පස්සේ අපිට ඒකට ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරන්න ඕන වුණා. බ්ලින්ක් ඇප්ලිකේෂන් එක, බ්ලින්ක් ඇප් එක ඕන. ඊට පස්සේ බ්ලින්ක් account එකක් ඕන. ඊට පස්සේ වැදගත්ම දේ හොඳ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් ඕන. ස්පීඩ් ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක්. හරිද?
ස්පීඩ් ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් ඕන. මේවා අත්‍යවශ්‍ය දේවල්. අනිවාර්යෙන් ස්මාර්ට්ෆෝන් එකක් අපිට අවශ්‍යයි. අපි හිතමු ඉන්ටර්නෙට් එක කරා බ්ලින්ක් පාවිච්චි කරන්නේ නැතුව අපි මොනවා හරි IoT සිස්ටම් එකක් හදුවා. අපිට බ්ලින්ක් ඇප් එක නැතත් අපිට මොනවා හරි වෙබ් ඇප්ලිකේෂන් එකක් හරි මොබයිල් ඇප්ලිකේෂන් එකක් හරි Windows software එකක් හරි මොනවම හරි පාවිච්චි කරන්න වෙනවා අපේ ඉන්ටර්ෆේස් එකට. ඉන්ටර්ෆේස් එක සහ ඊට අදාළ ෆ්‍රන්ට් එන්ඩ් සහ බැක් එන්ඩ් ඇක්ටිවිටීස් වලට අපිට අවශ්‍ය වෙනවා මොනවම හරි ඇප්ලිකේෂන් එකක් අපිට පාවිච්චි කරන්න වෙනවා. ඊට අමතරව පොදුවේ ගත්තොත් අපිට අනිවාර්යෙන් ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක අවශ්‍ය වෙනවා. ඊට පස්සේ බලුවොත් මෙතනදී මෙන්න මේ දේවල් ටික අවශ්‍ය වෙනවා. අපි බලුවොත් GSM IoT සිස්ටම් එකේදී අපිට පොඩි ෆෝන් එකක් තිබුණාම ඇති කෝල් එකක් ගන්න පුළුවන්. පොඩි සෙලියුලර් ෆෝන් එකක් තිබුණාම ඇති. ෆෝන් එකක් සාමාන්‍යයෙන් ස්මාර්ට් ෆෝන් එකක් අවශ්‍ය නැහැ. මේ පොඩි නෝමල් ෆෝන් එකකින් සාමාන්‍යයෙන් කෝල් එකක් ගන්න පුළුවන් ෆෝන් එකකින් මේ වැඩේ කරගන්න පුළුවන්. ඒක එක්තරා විදිහක වාසියක්. ඊට පස්සේ බැලුවොත් අපිට ඇප්ලිකේෂන් අවශ්‍ය වෙන්නේ නැහැ. Blink app එක වගේ ඇප්ලිකේෂන් මොකුත් අවශ්‍ය වෙන්නේ නැහැ. කිසිම ඇප්ලිකේෂන් එකක් අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. ඊට පස්සේ අපිට ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් අවශ්‍ය නැහැ. අපිට ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් අවශ්‍ය නැහැ. අපිට ඕන GSM නෙට්වර්ක් එකක්. GSM නෙට්වර්ක් එකට කනෙක්ට් වෙලා තිබුණාම ඇති අපේ ෆෝන් එක. ඒ කියන්නේ අපිට ඕනම ෆෝන් එක SIM එකක් තියෙනවා. ඉතින් මේ SIM එකක අවස්ථාවේ තමයි මේ GSM නෙට්වර්ක් එක අවශ්‍යයි කියලා මම පැහැදිලි කළා. ඉතින් මෙන්න මේ SIM එකක් දාවට පස්සේ අපි කොහොමද GSM නෙට්වර්ක් එකට කනෙක්ට් වෙනවා. ඉතින් මෙන්න මේ වෙනස්කම් ටික තියෙනවා. ඒ වගේම තමයි අපි කතා කරුවොත් මෙතනදී දැන් ඔයාලට තීරණය කරන්න පුළුවන් මේ අවස්ථාව අනුව ඔයාලා කරන ප්‍රොජෙක්ට් එකට Blink ඇප්ලිකේෂන් එක හෝ වෙනත් විදියකට පාවිච්චි කරලා ඉන්ටර්නෙට් හරහා කන්ට්‍රෝල් කරනවද නැත්නම් සෙලියුලර් නෙට්වර්ක් එක හරහා GSM IoT සිස්ටම් එකක් හදනවද කියලා මේ ටික බැලුවොත් ඔයාලට ඩිසයිඩ් කරන්න පුළුවන් ඔයාලා මොකද්ද පාවිච්චි කරන්න කියලා ඔයාලගේ ප්‍රොජෙක්ට් එකට. මේකෙදි වැදගත්ම දේ දැන් ඔයාලා කල්පනා කරනවා ඇති කොහොමද මේ ෆෝන් එකෙන් කෝල් එකක් අරගෙන අනිත් පැත්තේ අපේ සිස්ටම් එකට අපි ප්‍රෙස් කරන බටන් එකේ data යන්නේ කොහොමද? එතකොට අපි ප්‍රෙස් කරන බටන් එක හරියටම අපේ සිස්ටම් එකෙන් දැනගන්නේ කොහොමද කියන එක ඔයාලට ප්‍රශ්නයක් කියලා ඇති. ඉතින් මම පොඩි උදාහරණයක් දෙන්නම්. ඔයාලා සාමාන්‍යයෙන් ඕනම කෙනෙක් ෆෝන් එකක් පාවිච්චි කරනවා. ඉතින් ඔයාලා මොන හරි සර්විස් ප්‍රොවයිඩර්ගේ පැත්තේ මොන හරි ප්‍රශ්නයක් වුණොත් ඒ කියන්නේ ඔයාලා SIM එක දාලා තියෙන අදාළ කම්පැනි හරහා අපි හිතමු මොන හරි ප්‍රශ්නයක් කියලා ඔයාලා කම්පැනි කෝල් ගන්නවා කියලා කියන්නේ කම්පැනි එකට කතා කරනවා කස්ටමර් කෙයා කතා කරනවා කියලා ඔයාලා කතා කරනවානේ. අන්න ඒ විදිහට කෝල් එකක් ගත්තම ඔයාලා දන්නවා එයා ආන්සර් කරලා රෙකෝඩ් එකක් තමයි යන්නේ. දැන් ඔටෝ ආන්සර් වෙනවා. එයාලා ආන්සර් කර ඔයාලා දන්නේ නැහැ ඔටෝ ආන්සර් වෙනවද නැද්ද කියලා ඔයාලා දන්නේ නැහැනේ. ඒනට ඇත්තටම ඔටෝ ආන්සර් වෙනවා. ආන්සර් වෙලා රෙකෝඩ් එකක් යනවා. ඔයාලට කියනවා නම්බර්ස් ටිකක් දීලා කියනවා අපි නික උදාහරණයක් විදිහට ගමු. භාෂාව සඳහා භාෂාව වෙනස් කිරීමට අංක 1 ප්‍රෙස් කරන්න කියලා. හරිද? භාෂාව ලැන්ග්වේජ් එක වෙනස් කරන්න අංක 1. ඊට පස්සේ අංක 2 ප්‍රෙස් කරන්න කියනවා. අපි හිතමු ලෝන් සේවාව සඳහා ලෝන් සර්විස් එක සඳහා අංක 2 ප්‍රෙස් කරන්න කියලා කියනවා. ඊට පස්සේ අංක 3 ප්‍රෙස් කරන්න කියලා කියනවා මොනවා හරි රින්ගින් ටෝන් සේවාව සඳහා. ඊට පස්සේ අංක 4 ප්‍රෙස් කරන්න කියනවා සේවා නියෝජිතයෙකු සම්බන්ධ කර ගැනීම සඳහා. මෙන්න මේ වගේ අපිට අංක දෙනවා. එතකොට අපි හිතමු අංක 1 ප්‍රෙස් කරා කියලා. දැන් අපි අංක 1 ප්‍රෙස් කරාට පස්සේ එයාලා ඒ අදාළ විදියට ස්විච් කරනවා මේ පැත්තට. මේකට කියනවා ස්විචින් සිස්ටම් පාවිච්චි වෙනවා. ඉතින් ස්විචින් සිස්ටම් කියන්නේ මේකට අංක 1 ප්‍රෙස් කරා කියලා හිතමුකෝ. ඊට පස්සේ ලැන්ග්වේජ් එක. ඊට පස්සේ අපිට එනවා ආයිමත් සිංහල සඳහා අංක 1. සිංහල සඳහා අංක 1. ඊට පස්සේ ඉංග්‍රීසි සඳහා අංක 2. දෙමළ සඳහා අංක 3 කියලා මේ විදිහට ආයමත් බටන් ප්‍රෙස් කරන්න වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට යාලා මේ අපි ප්‍රෙස් කරන බටන් එක මොකක්ද කියලා ඒ සිස්ටම් එක විසින් අඳුරගන්නේ මෙන්න මේ ටෙක්නොලොජි එක හරහා. ඉතින් මෙන්න මේ ටෙක්නොලොජි එකම තමයි අපි අද මේ සිස්ටම් එකට මම මේ ඔයාලට කියලා දෙන සිස්ටම් එකට පාවිච්චි කරනවා. ඔයාලට පුළුවන් මේ වගේ සිස්ටම් එකක් උනත් මේක හරහා හදන්න. දැන් මේකට කියන්නේ IVR සිස්ටම් කියලා. Interactive Voice Responding System. එතකොට
මේ IVR සිස්ටම් එක හදලා තියෙන්නේ. ඒ කියන්නේ මෙන්න මේ විදිහට voice responding system එකක්. මේ විදිහට කවුරු හරි කතා කරලා අපිට numbers record එකක් play වෙන්නේ. මෙන්න මේ විදිහට numbers press කරන්න කියලා අදාළ දේවල් වලට මේ IVR සිස්ටම් එක සාධක වෙලා තියෙන්නේ මෙන්න මේ ටෙක්නොලොජි එක පාවිච්චි කරලා. dual tone multi frequency DTMF කියන ටෙක්නොලොජි එක. ඉතින් මේ DTMF කියන ටෙක්නොලොජි එක හරහා තමයි අපි මේ පැත්තේ අපි හිතමු මේ ෆෝන් එකක් තියෙනවා කියලා. පොඩි ෆෝන් එකක් අදිමු. මේ ෆෝන් එක සහ මේ ෆෝන් එක. ඉතින් මෙන්න මේ ෆෝන් දෙක අතර data communicate වෙනවා. එතකොට මේ පොඩි ෆෝන් එකක් සෙල් ෆෝන් එකක් විදියට ගමු. මෙයා අංක 1 ප්‍රෙස් කරාට පස්සේ මෙයා දැනගන්න පුළුවන් මෙයා ප්‍රෙස් කරේ අංක 1 කියලා. අංක 2 ප්‍රෙස් කරා නම් මෙයාට දැනගන්න පුළුවන් මෙයා ප්‍රෙස් කරේ අංක 2 කියලා. ඉතින් මෙන්න මේ විදියට මේ දැනගන්නේ මෙන්න මේ DTMF ටෙක්නොලොජි එක හරහා. ඉතින් මේ DTMF ටෙක්නොලොජි එක ගොඩක් පරණ ටෙක්නොලොජි එකක්. මේක ඉස්සර දැන්ටත් පාවිච්චි කරනවා. ඉස්සරම පාවිච්චි කරේ මේක අපි මොනවා හරි ඉස්සර තිබුණ ලෑන්ඩ් ෆෝන් තිබුණනේ පරණ ෆෝන්. ඉතින් ඒ ලෑන්ඩ් ෆෝන් එකකින් අපි ඩයල් කරන නම්බර් එක මොකක්ද කියලා අඳුරගන්නත් මේ DTMF ටෙක්නොලොජි එක පාවිච්චි කරා. දැන්ටත් පාවිච්චි කරනවා. ඒ වගේම තමයි මේ වගේ IVR සිස්ටම් ඇතුලේ ගොඩාක් දේවල් වලට IoT සිස්ටම් වලට පවා මේ DTMF ටෙක්නොලොජි එක පාවිච්චි වෙනවා. ඉතින් මේ DTMF ටෙක්නොලොජි එක වැඩ කරන විදිය ගැන මම පැහැදිලි කිරීමක් කරන්නම්. බලමු අපි කොහොමද මේ DTMF ටෙක්නොලොජි එක වැඩ කරන්නේ කියලා. මෙන්න මේ විදිහට ඔයාලට මතක ඇති මගේ කීපෑඩ් මම ලයිබ්‍රරි නැතුව කීපෑඩ් එකට කෝඩ් එකක් ලියන විදිය ඔයාලට කියලා දුන්නා. ඉතින් මෙන්න මේ තියරිය තමයි මෙතනදී පාවිච්චි වෙන්නේ. අපි හිතමු මේ විදිහට කීපෑඩ් එකක් තියෙනවා කියලා. දැන් මේ පැත්තේ රෝස් තියෙනවා R1 R2 R3 R4 කියලා. මේ column 1 column 2 column 3 column 4 මෙන්න මේ විදියට ඔයාලට මතක ඇති මම මේ පැත්තෙන් Arduino board එක හරහා digital output එකක් දීලා තියෙනවා. මේ පැත්තෙන් digital read එකක් ගන්නවා. එතකොට මේ පැත්තේ digital read කරනවා, මේ පැත්තේ digital output එකක් දෙනවා. දැන් මේක හැම වෙලාවෙම මේ ටික මේක high වෙනවා, ඊට පස්සේ මේක low වෙනවා, මේක high වෙනවා, ඊට පස්සේ low වෙනවා, ඊට පස්සේ මේ high වෙනවා, low වෙනවා, high වෙනවා, low වෙනවා. මේ විදිහට columns or rows එක පැත්තක් high low වෙවි යනවා එක දිගට. ඊට පස්සේ මේ පැත්තේ read කරනවා, reading කරනවා. අපි හිතමු columns ටික high low වෙවි යනවා නම් rows වලින් තමයි අපි digital read එක ගන්න මේ Arduino board එක. මේ විදිහට readings ගන්නවා. දැන් අපි බලමු අපි හිතමු මේ column එකේ ඔයාලට පැහැදිලිව පේනවද දන්නේ නැහැ. column එකේ row 1 එකට අදාළ switch එක මෙතන තියෙන්නේ. column එකේ row 1 එකට අදාළ switch එක මෙතන තියෙන්නේ. තවත් කොහේවත් මේ keypad එකේ column එකේ row 1 එකට අදාළ switch එකක් නැහැ. හරිද? ඊළඟට තියෙන්නේ column 2 column 2 එකේ row 1 switch එක. row 1 එකේ column 2. එතකොට අපි හිතමු දැන් මම press කරලා column 1 එකේ row 1 එක. මෙන්න මෙතන. මෙහෙන් digital සිග්නල් එකක් දෙනවා. මේක high වෙනවා. high වෙලානේ තියෙන්නේ. state එක high. හරිද? එහෙම නැත්නම් 1. අපි හිතමු 1 කියලා. 1. මේක press කරපු ගමන් මෙයාගේ read එක. එතකොට R1 එකේ read එක මේ row එකේ read එක මෙයා reading කරන නිසා මෙයාට එනවා මෙතන high කියලා. දැන් මේක high උනේ මම මෙතන බටන් එක press කරපු නිසානේ. එතකොට මේකයි මේක එකතු වෙච්ච නිසා තමයි මේක high උනේ. එතකොට මෙයා දැනගන්නවා එතකොට අනිත් සේරම low නම් මේක විතරක් high වුණා නම් මෙයා දැනගන්නවා R1 එකේ දැන් column 1 එක high අවස්ථාවේදී තමයි R1 එක high උනේ. ඒ කියන්නේ අපි බටන් එක press කරපු නිසා ඒ දෙක connect වුණානේ. ඉතින් මෙන්න මේ විදිහට reading එකක් ආපු ගමන් මෙයා දැනගන්නවා හරියටම මොන බටන් එකද press උනේ කියලා. අංක 1 කියලා මෙයා දැනගන්නවා. ඉතින් ඔයාලට මේ පැහැදිලි කිරීම මම මෙච්චර දුර වැඩි දුරට කරන්නේ නැහැ. මොකද ඔයාලා මේ වීඩියෝ එක බලුවා නම් ඔයාලට පැහැදිලි කරගන්න ලේසි. මම මෙතන මේක පැහැදිලි කරේ මට තවත් ලේසි. එහෙම වුණොත් DTMF ටෙක්නොලොජි කොහොමද වැඩ කරන්නේ කියන එක ඔයාලට කියලා දෙන්න. ඉතින් මෙතනදී අපි පාවිච්චි කරේ wires
ඔයාලට මතක නම් අපි කීපෑඩ් එකේ වයර්ස් පාවිච්චි කරානේ. මේක අයි මුලින් ඉඳලා ගිමු. මම මෙතනදී දැන් පාවිච්චි කරේ වයර්ස්. හරිද? දැන් කීපෑඩ් එක මෙහෙම තියෙනවා. දැන් වයර්ස් හරහා තමයි මේක කනෙක්ට් උනේ මේ විදියට. අපේ Arduino board එකත් එක්ක. හෝ මොනවම හරි මයික්‍රෝ කන්ට්‍රෝලර් එකක් එක්ක දැන් මේ කීපෑඩ් එක කනෙක්ට් උනේ වයර්ස් හරහා. දැන් අපිට කවුරු හරි කියනවා වයර්ස් නැතුව මේක කරන්න කියලා. ඒ කියන්නේ මේ කීපෑඩ් එකේ මේ තියරි එක මේ විදියට දැන් මේ ලයින් දෙකක් එකතු වුණාම අදාළ සිග්නල් එක සෙන්ඩ් කරන්න කියනවා වයර්ස් නැතුව. දැන් අපි මේ විදියට මේ ටික ස්විච් විදියට ගත්තොත් අපිට කවුරු හරි කියනවා මේ data ටික සෙන්ඩ් කරන්න මෙතන තියෙන මොකක් හරි device එකකට වයර්ස් නැතුව. හරිද? මේ බටන් එක ප්‍රෙස් කරා කියලා අදාළ data ටික කොහොම හරි මේකට සෙන්ඩ් කරන්න ගියා වයර්ස් නැතුව. ඉතින් අන්න ඒ වගේ දෙයක් තමයි වෙලා තියෙන්නේ මේ DTMF ටෙක්නොලොජි එකේදී. අපි බලමු එතකොට වයර්ස් නැතුව කොහොමද මේ data ටික සෙන්ඩ් වෙලා තියෙන්නේ කියලා. හරි. අපි බලමු දැන් මෙන්න මේ විදියට keypad එකක් තියෙනවා. DTMF dual tone multi frequency. එතකොට මෙතන frequency කතන්දරයක් තියෙනවා. බලමු අපි මොකද්ද කියලා. ආයෙමත් මම keypad එක ටිකක් ලොකුවට අදින්නම් මේ විදියට. හරිද? මෙතනදී පාවිච්චි වෙනවා frequency generate වෙනවා අපේ අදාළ device එක. අපි හිතමු දැන් මේක phone එකක් කියලා. මේ phone එකක keypad එක නම් මේකේ frequency generate කරන්න වෙනම IC එකක් තියෙනවා. high සහ low කියලා frequency දෙකක්. හරිද? මම මේ දෙක මේක ලියන්නම්. මේව මතක තියාගන්න අත්‍යවශ්‍ය නැහැ. මම මේක මේ වැඩ කරන විදිය පැහැදිලි කරන්න ඕන නිසා තමයි කියලා දෙන්නේ. මොකද අපිට වැඩ කරන අපිට මේවා අවශ්‍ය වෙන්නේ නැහැ අපි මේ වැඩ කරගන්න. ඒක නිසා මේවා මතක තියාගන්න ඒවා. හරිද? දැන් high frequency මේ පැත්තේ තියෙන්නේ. හරිද? high frequency ටික. ඊට පස්සේ low ටික තියෙන්නේ මේ පැත්තේ. මම මෙතන අපි හිතමු දැන් මේ columns පැත්ත high frequency පැත්ත. හරිද? ඊට පස්සේ low frequency පැත්ත row තියෙන පැත්ත. මේ row ටික තියෙන පැත්ත low විදියට අපි ගමු. හරිද? ඒ විදිහට තමයි එන්නේ. එතකොට අපි හිතමු high පැත්තේ තියෙනවා 1209යි. හරිද? ඊට පස්සේ 1336යි. 1477යි. 1633යි. මේවා හර්ට්ස්. හරිද? මම මෙතන ඉඩ නැති නිසා ලියන්නේ නැහැ. මෙතන හර්ට්ස් තියෙන්නේ. හැම එකෙම හර්ට්ස් තියෙන්නේ. එතකොට මේ හර්ට්ස් 1000 ගණන් වලින් යන ෆ්‍රීකවන්සි සෙට් එකක් තමයි මේ කොලම්ස් වල තියෙන්නේ. හරිද? පැහැදිලි ඇති කියලා මම හිතනවා. මේක එච්චරම බලන්න ඕන දෙයක් නෙමෙයි. කියන්නේ මේවා මතක තියාගන්න ඕනේ. මේ ෆ්‍රීකවන්සි ගණන් මතක තියාගන්න අවශ්‍ය නැහැ. මේක වැඩ කරන විදිය පැහැදිලි කරන්න විතරයි මම මේක කරන්නේ. ඊට පස්සේ මේ පැත්තේ තියෙනවා 18 අඩු ෆ්‍රීකවන්සි සෙට් එකක්. මෙතන තියෙනවා 697යි, 770යි, 852යි, 941යි. මේ තියෙන්නේ low frequency පැත්ත. එතකොට මේ low frequency පැත්ත සහ high frequency පැත්ත දෙකක් තියෙනවා. එතකොට දැන් මෙතනදී මෙහෙම දෙයක් එන්නේ. දැන් ඔයාලා දැක්කනේ keypad එකේදී වෙන විදිය. අපි හිතමු මෙන්න මේ තියෙන අංක 1, අංක 2, 3, මේ පැත්ත 4, 5, 6, 7, 8, 9. මේවා ABC එනවා මේ keypad එකේ. මේක ස්ටෑන්ඩඩ් එකක් තියෙනවා. ඒ කියන්නේ මේ frequency වෙනස් වෙන්නේ නැහැ. මොන කම්පැනි මොන විදියට හැදුවා DTMF හදනවා නම් DTMF ටෙක්නොලොජි එක දානවා නම් මේ frequency මේ විදියටම තියෙන්න ඕන. මේක ස්ටෑන්ඩඩ් එකක්. ඒ කියන්නේ ලෝකේ මොන විදියට මොන ෆෝන් එක හැදුවත් මොන කම්පැනියෙන් හැදුවත් මේ ටික මේ විදියට තියෙන්න ඕන. හරිද? එතකොට අපි හිතමු මේ අංක 1 මම අංක 1 ප්‍රෙස් කරනවා. දැන් අංක 1 ප්‍රෙස් කරාම ඔයාලට බලා ගන්න පුළුවන් 1209 කියන කොලම් එක. හරිද? මේ තියෙන්නේ 1209 කියන කොලම් එක යටතේ 697 කියන රෝ එකට අදාළ බටන් එක තමයි ප්‍රෙස් වෙන්නේ. අංක 1 ප්‍රෙස් කරාට පස්සේ. එතකොට මෙන්න මේ ෆ්‍රීකවන්සි දෙක තමයි මේ ෆ්‍රීකවන්සි දෙකට අදාළ බටන් එක තමයි මේ. හරිද?
ආයි තවත් වෙන කොහෙවත් මේ කීපෑඩ් එකේ එහෙම එකතුවක් වෙන්නේ නැහැ. මේ අංක එක ප්‍රෙස් කරාම විතරයි 697 සහ 1209 එකතු වෙන්නේ. මේ ෆ්‍රීකවන්සි දෙක. එතකොට මේ ෆ්‍රීකවන්සි දෙක මේ පැත්තෙන් අපි හිතමු අවුට් එකක් අරගන්නවා. මේ හැම එකෙම අවුට් අරගෙන තියෙන්නේ මයික්‍රෝ කන්ට්‍රෝලර් එකකට. හරිද? අපි හිතමු මෙහෙම. දැන් වයර්ලස් ට්‍රාන්ස්මිෂන් එකක් වෙන්නේ. දැන් අපේ අනිත් ඩිවයිස් එකට යවන්න ඕන අපේ මේ ප්‍රෙස් කරන බටන් එකේ data ටික. මොකද්ද අදාළ බටන් එක කියලා අපි ප්‍රෙස් කරපු. එතකොට අංක 1 ප්‍රෙස් කරාට පස්සේ අපි හිතමු මෙතන තියෙනවා මොකක් හරි කන්ට්‍රෝලර් එකක්. මේකෙන් අඳුර ගන්නවා. මෙයා අඳුර ගන්නවා 1209 හර්ට්ස් සහ 697 හර්ට්ස් ෆ්‍රීකවන්සි දෙක තමයි මෙතන අදාළ බටන් එක තමයි ප්‍රෙස් උනේ කියලා මේ රීඩින්ග්ස් වලින් මේ රීඩින්ග්ස් ගන්නවා. හරිද? මේ රීඩින්ග්ස් අරගෙන මෙයා මෙතන ටිකක් ලොකු ප්‍රොසෙස් එකක් තියෙනවා. ඒච්චර දුරට පැහැදිලි කරන්නේ මම මේ කෙටියෙන් පැහැදිලි කරන්නේ. මෙයා අඳුර ගන්නවා 1209 697. ඒවල බලන්න දැන් අපි හිතමු මෙතන අංක 3 කියලා. ඔන්න මම 3 අංක 3 බටන් එක ප්‍රෙස් කරා. ඔයාලට බලා ගන්න පුළුවන් 1477යි 697යි තමයි එකතු වෙන්නේ. ෆ්‍රීකවන්සි දෙක. මේකට තමයි ඩුවල් ටෝන් කියලා කියන්නේ. ඉතින් මේ ඩුවල් ටෝන් මල්ටි ෆ්‍රීකවන්සි කියලා කියන්නේ මෙන්න මේක නිසා 697 සහ 1477 කියන ෆ්‍රීකවන්සි දෙක තමයි එකතු වෙන්නේ. එතකොට මෙයාට අඳුර ගන්න පුළුවන් මොකක්ද එකතු වුණ බටන් එක කියලා. මොකද්ද මම ප්‍රෙස් කරපු බටන් එක කියලා මෙයාට අඳුර ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට අඳුරගත්තට පස්සේ ෆෝන් එකේ තියෙන IC එක කියලා. දැන් මේක තමයි IC එක. දැන් මේ ෆෝන් එක මේක ඇතුලේ තියෙනවා කියලා හිතමු අපි IC එක. හරිනේ. දැන් මේ ෆෝන් එක මේ තියෙන්නේ අනිත් ෆෝන් එක. කෝල් එකක් දැන් කෝල් එකකින් කනෙක්ට් වෙලා තියෙන්නේ. දැන් මේ ෆෝන් එකේ කීපෑඩ් එක තමයි මම මේ ලොකුවට ඇඳලා තියෙන්නේ. හරිද? දැන් ඔන්න මම අංක එක ප්‍රෙස් කරා 1209 සහ 697 කියන ෆ්‍රීකවන්සි දෙක මෙතනදී අංක 1 විදියට ගන්නවා. අංක 1 ප්‍රෙස් කරාට පස්සේ මේ දෙක තමයි මෙතන රීඩින්ග්ස් වලට ලැබෙන්නේ. මේකේ IC එකේ. ඊට පස්සේ මේ IC එකෙන් මේ දෙක එන්කෝඩ් කරනවා. හරිද? මේ ෆ්‍රීකවන්සි දෙක එන්කෝඩ් කරලා තනි ෆ්‍රීකවන්සි එකක් හදනවා. ඒක යුනික් ෆ්‍රීකවන්සි එකක්. ඒ කියන්නේ මේ දෙක එකතු වුණාම විතරයි මේ ෆ්‍රීකවන්සි එක හැදෙන්නේ. අපි තුන් වෙන බටන් එකක් ප්‍රෙස් කරා කියලා. ඒ බටන් එක ප්‍රෙස් කරොත් ඒ බටන් එකට අදාළ ෆ්‍රීකවන්සි එක විතරයි. ඒක වෙන මේ කීපෑඩ් එකේ වෙන මොන බටන් එක ප්‍රෙස් කරත් ඒ ෆ්‍රීකවන්සි එක හැදෙන්නේ නැහැ. හරිද? අපි මේ විදිහට ගමු. දැන් ඒ අදාළ ෆ්‍රීකවන්සි එක අපි හිතමු දැන් 1209 සහ 697 එකතු වෙලා සෙන්ඩ් වෙන ෆ්‍රීකවන්සි එකක්. අපි හිතමු ඒක ෆ්‍රීකවන්සි එක අපි හිතමු නිකන් x කියලා. x කියන ෆ්‍රීකවන්සි එක හැදෙන්නේ මෙන්න මේ 1209 සහ 697 කියන ෆ්‍රීකවන්සි දෙක එන්කෝඩ් වුණාට පස්සේ මේ IC එක හරහා ඒක අංක 1ට අදාළ ෆ්‍රීකවන්සි දෙක. එතකොට අංක 1 ප්‍රෙස් කරා කියලා මේ අඳුරගත්තා. ඊට පස්සේ අර ෆ්‍රීකවන්සි දෙක එන්කෝඩ් වෙලා x කියන ෆ්‍රීකවන්සි එක හැදෙනවා. මේ x කියන ෆ්‍රීකවන්සි එක සෙන්ඩ් වෙනවා අපේ මේ දෙවනි ෆෝන් එකට. දැන් මේක වයර්ලස්ලි නේ කනෙක්ට් වෙලා තියෙන්නේ. ඊට පස්සේ දැන් මෙන්න මේ ෆ්‍රීකවන්සි එක සෙන්ඩ් වුණා. මේ විදිහට අපි අඳින් මේ විදිහට සිග්නල් එකක් අඳිමු. මේ සිග්නල් එක දැන් කනෙක්ට් වුණා. දැන් සිග්නල් එකක් යන්න පුළුවන් නේ ෆෝන් දෙයක් කරා. කියන්නේ ෆ්‍රී කනෙක්ෂන් එක තියෙන්නේ අපි දැන් අපි කෝල් එකක් ගත්තාත් අපිට ඇනලොග් සිග්නල් දෙයක් තමයි මේක හරහා හුවමාරු වෙන්නේ. ඇනලොග් සිග්නල් දෙකක්. ඉතින් මේ ඇනලොග් සිග්නල් එකක් තමයි මේක. හරිද? හර්ට්ස් ගණනක් තියෙනවනේ. එතකොට මේ වගේ ඇනලොග් සිග්නල් එකක් ෆෝන් එකකින් ෆෝන් එකට සෙන්ඩ් කරන්න පුළුවන්. එතකොට දැන් මේ විදිහට සෙන්ඩ් වුණාට පස්සේ මේ ෆෝන් එකේ තියෙනවා මේ ෆෝන් දෙකේම තියෙනවා මේ IC එක මේක ඩිකෝඩ් කරන IC එක. එතකොට ඒ IC එකෙන් පුළුවන් මේ IC එකට කියන්නේ MT8870. මේ MT8870 කියන IC එක මේ ෆෝන් දෙකේම තියෙනවා. මේ IC එකට පුළුවන් මේ අදාළ ෆ්‍රීකවන්සි එක මේ බටන් එක ප්‍රෙස් කරාට පස්සේ මේකේ තියෙන IC එකෙන් ඩිකෝඩ් වෙලා එන ෆ්‍රීකවන්සි එක තනි ෆ්‍රීකවන්සි එක මේ MT8870 කියන IC එකට පුළුවන් ඩිකෝඩ් කරන්න. එයා ඩිකෝඩ් කරලා අඳුර ගන්නවා මේ
ෆ්‍රීකවන්සි එක මොන අංකයට අදාළ ෆ්‍රීකවන්සි එකටද එකද කියලා. ඒ කියන්නේ දැන් අංක එක ප්‍රෙස් කරා කියමුකෝ. අංකයකට අදාළ ෆ්‍රීකවන්සි එක මෙහෙ සෙන්ඩ් වුණාට පස්සේ දැන් මම කිව්වා කලින්ම x කියලා ෆ්‍රීකවන්සි එකක් හැදෙනවා. මේ x කියන එක අඳුර ගන්න පුළුවන්. මේ x කියන එක දැන් මෙතන මේ ටික මකන්නම් මම දැන් ඔයාලට මේ ටික තේරුම් ගන්න පුළුවන් වෙන්නේ නැති කියලා මම හිතනවා. දැන් අපි හිතමු x කියන ෆ්‍රීකවන්සි එක තමයි ඔන්න දැන් සෙන්ඩ් උනේ. ඒ කියන්නේ අංක ඩයල් පෑඩ් එකේ අංක 1 ප්‍රෙස් කරාට පස්සේ මේ ෆෝන් එකේ අංක 1 ප්‍රෙස් කරාට පස්සේ x කියලා ෆ්‍රීකවන්සි එකක් හැදිලා සිග්නල් ෆ්‍රීකවන්සි එකක් හැදිලා මේක දෙවෙනි ෆෝන් එකට සෙන්ඩ් වෙනවා. හරිද? දෙවෙනි ෆෝන් එකට සෙන්ඩ් වුණාට පස්සේ මේ x කියන ෆ්‍රීකවන්සි එක මේක ඇතුලේ තියෙනවා අර MT8870 කියන IC එක. හරිද? මේ IC එක දැන් අපිට මේ IC එක මේ ෆෝන් එක ඇතුලේ මේ විදිහට මේ ෆෝන් දෙක ඇතුළෙම තියෙනවා. මොකද මේ ෆෝන් එකට කෝල් එකක් ඇවිල්ලා කවුරු හරි අදාළ data press කරොත් DTMF හරහා කියන්නේ බටන් press කරුවට පස්සේ මෙයාටත් ඒක decode කරගන්න හැකියාව තියෙන්න ඕනනේ. මේ ෆෝන් දෙකේම තියෙනවා. එතකොට MT8870 IC එක මගින් අපි දැන් මෙතන ෆෝන් එකක් නැතුව මම මෙතන MT8870 කියලා IC එක විතරක් එන ගන්නවා. හරිද? දැන් මේ ෆෝන් එක තමයි. හරිද? මේ IC එක තියෙන්නේ ෆෝන් එක ඇතුලේ. මෙයා මේක ඩිකෝඩ් කරලා දෙනවා අපිට බිටු 4ක අවුට්පුට් එක. ඒ කියන්නේ ඩිජිටල් අවුට්පුට් එකක් දෙනවා බිටු 4යි. හරිද? මොකද මෙයාට දැන් මේ ඇනලොග් සිග්නල් එක අඳුර ගන්න. දැන් x කියන ෆ්‍රීකවන්සි එක මෙයා දන්නවා අංක 1ට අදාළ ෆ්‍රීකවන්සි එක. එහෙනම් මෙයා ප්‍රෙස් කරලා තියෙන්නේ බටන් එක. අංක 1 කියන බටන් එක තමයි ප්‍රෙස් කරලා තියෙන්නේ කියලා මෙයාට පුළුවන් මේක ඩිකෝඩ් කරලා අඳුර ගන්න. ඊට පස්සේ මේ අවුට්පුට් එක දෙනවා බිටු 4ක අවුට්පුට් එක. හරිද? අපි හිතමු අංක 1 නම්. හරිද? අංක 1 නම් 0.1 අවුට්පුට් කරනවා. හරිද? අපි හිතමු අංක 2 ප්‍රෙස් කරා කියලා. එතකොට අංක 2 නම් මෙන්න මේ විදිහට බයිනරි අවුට්පුට් එකක් විමය ප්‍රතිදානයක් අපිට දෙනවා. දැන් ඊට පස්සේ අපිට පුළුවන් මේවා රීඩ් කරන්න. දැන් අපි හිතමු Arduino board එකෙන් අපි රීඩ් කරනවා. දැන් මේ IC එකේ තියෙනවනේ මේ output 4ක්. මේ 4 රීඩ් කරනවා. මම මේක අංක 2 මකන්නම්. දැන් අංක 1 කියලා ගමුකෝ අපි. උදාහරණෙ මුලින් ඉඳලම අංක 1 ගත්තු නිසා ඔන්න දැන් x කියන ෆ්‍රීකවන්සි එක මෙයා ඩිකෝඩ් කරා. මෙයා ඒකට අදාළ බයිනරි කෝඩ් එක අපිට දෙනවා output එකක් විදියට. ඒක තමයි 0.0.1. ඔයාලා දන්නවා මේක දෙකේ පාදයෙන් ගත්තම අංක 1 මේ විදිහට තමයි එන්නේ. ඩෙසිමල් අංක 1 මේක ඩෙසිමල් කරාම අංක 1 එන්නේ. හරිද? ඒක වෙනම පාඩමක් ඔයාලා කැමති නම් මම කරන්නම්. කමෙන්ට් එකක් දාන්න අවශ්‍ය කට්ටිය ඉන්නවා නම් දීමේ සංඛ්‍යා සම්බන්ධව. ඉතින් මේක කවුරුත් දන්න දෙයක්. අපි බලමු දැන් අංක 1 අවුට්පුට් වුණා. හරිද? මෙයා ඇනලොග් සිග්නල් එකක් ගත්තා. ඇනලොග් සිග්නල් එක ඩිකෝඩ් කරලා අපිට ඩිජිටල් අවුට්පුට් එකක් දෙනවා. හරිද? මෙන්න ඒ දේ කරන්නේ මේ MT8870 කියන IC එකෙන්. හරිද? ඊට පස්සේ අපිට පුළුවන් මේ අවුට්පුට් ටික දැන් මේක මගමු. දැන් මේ අවුට්පුට් ටික අපි ගන්නවා Arduino board එකට. ඩිජිටල් රීඩ් කරනවා. හරිද? මේ හැම එකම ඩිජිටල් රීඩ් කරලා අපි ඩිජිටල් රීඩ් කරන ගමන් ඉන්නේ. දැන් මේ අවුට්පුට් එක දුන්නනේ අපිට 0.3.1. හරිද? අපිට පුළුවන් දැන් අපි දන්නවනේ මේ අංක 1 කියලා. මෙතන අවුට්පුට් එක දුන්නා. අපි හිතමු මෙතනට මේ රීඩ් කරන්න ඕනේ. අපි හිතමු මෙතනට LED බල්බ් 4ක් සම්බන්ධ කරා කියලා. අපි දන්නවා LED බල්බ් 4න් මේ තුනක් පළවෙනි තුන ඔන් ඕෆ් වෙලා එකක් නිවිලා තියෙනවා නම් ඒක අංක 1 කියලා අපි දන්නවා. ඩිජිටල් ගැන දැනුමක් තියෙන කට්ටිය දන්නවා. අපි හිතමු අංක 2 නම් 0.1. හරිද? දෙකේ පළවෙනි බලය. හරිද? දෙකේ 1. මේ දෙකේ බිඳුව මෙතන තියෙන්නේ. හරිද? දෙකේ බිඳුව 1යි. හරිද? මේ විදියට. දැන් මේක දකින්න කෙනෙක්ට උනත් අඳුර ගන්න පුළුවන්. දැන් අපිට දැකලා අඳුරගෙන වැඩක් නැහැ නේ. අපි මේකෙන් මොනවා හරි දෙයක් කරන්න ඕනනේ. ඒක නිසා මේක රීඩ් කරනවා අපි මයික්‍රෝ කන්ට්‍රෝලර් එකකට. ඒ කියන්නේ අපි හිතමු Arduino board එක කියලා. මේක ඩිජිටල් රීඩින්ග්ස් අරගෙන අපිට කෝඩ් එක ලියන්න පුළුවන්. අපි හිතමු දැන් මේක pin number
අපි පින් නම්බර්ස් විදියට ගමු. අංක 1 පින් එක, 2 පින් එක, 3 පින් එක, 4 වෙනි පින් එක. අපි ලියනවා if එකක් ඇතුලේ දාලා අපි ලියනවා අංක 1 විතරක් high වුණොත් මම මේ කෝඩ් එක ලියන්න යන්නේ. අපි ලියමු මෙතන and දාන්න පුළුවන් නේ අපිට if එක ඇතුලේ. අපි ලියනවා අංක 1 පින් එක විතරක් high වෙලා අනිත් 2 3 4ම low නම් අංක 1 විතරක් මම 1 high කියලා ලියනවා 1 ලියලා හරිද? අංක 1 පින් නම්බර් අංක 1 විතරක් 1 වෙලා. ඒ කියන්නේ high වෙලා 2 බිංදුව වෙනවා 3 බිංදුව වෙනවා 4 බිංදුව වෙනවා. ඒ කියන්නේ low. හරිද? මේ ටික low වෙලා මේක විතරක් high වෙනවා නම් අපිට ලියන්න පුළුවන් මේ කෝඩ් එක ඇතුලේ අපි හිතමු වෙන මොනවා හරි පින් එකක් high කරනවා. අපි හිතමු 5 වෙනි පින් එක high කරන්න. එතකොට අපි දන්නවා අපිට පුළුවන් මේ high වෙච්ච එක අපේ රිලේ මොඩියුල් එකට දීලා ඒ රිලේ එක ඔන් කරන්න. ඒ විදිහටම අනිත් පැත්තට අපිට මේක ලෝ කරන්නත් පුළුවන්. ලෝ කරන්න නම් මේ විදිහටම අනිත් පැත්තට කෝඩ් එක ලියන්න ඕන. ඉතින් එච්චර දෙයක් මම එච්චර දුරට කියන්නේ නැහැ මේක වීඩියෝ එක දික් වෙන නිසා. ඉතින් මෙන්න මේ විදිහට අපි තව උදාහරණයක් ගමු. අපි හිතමු අංක ඔන්න ආයි 3. හරිද? මම මේකේ 3 ප්‍රෙස් කරා. 3 ප්‍රෙස් කරාට පස්සේ අර විදිහට ෆ්‍රීකවන්සි 3ට අදාළ ෆ්‍රීකවන්සි දෙක එකතු වෙලා මේකේ තියෙන IC එකෙන් එන්කෝඩ් කරලා අපිට දෙනවා අවුට්පුට් එකක් විදිහට y කියලා සිග්නල් එකක්. හරිද? මම මේ උදාහරණයක් විදිහට ගත්තේ y කියලා සිග්නල් එකක් දෙනවා. ඇනලොග් සිග්නල් එකක්. ඉතින් මේ සිග්නල් එක අපේ දෙවෙනි ෆෝන් එකට රිසීව් වුණාට පස්සේ ඒක ඇතුලේ තියෙන මේ IC එක අඳුර ගන්නවා අංක 3ට අදාළ ෆ්‍රීකවන්සි එක කියලා රිසීව් උනේ. ඊට පස්සේ එයා ඩිකෝඩ් කරලා අඳුර ගන්නවා. ඊට පස්සේ එයා අංක 3 මෙතනින් අවුට් කරනවා. අපි බලමු අංක 3ට අදාළ බයිනරි කෝඩ් එක මේක. එතකොට මේ තියෙන අංක 1 2 3 හරිද? මේ විදිහට අංක 3 අවුට්පුට් කරනවා. ඊට පස්සේ අර විදිහටම අපි රීඩ් කරන මයික්‍රෝ කන්ට්‍රෝලර් එකේ 1 2 3 4 කියන පින්ස් වලට මේ උදාහරණ විදිහට ගත්තේ මේ පින්ස් අපිට ඕන පින් එකක් ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට රීඩින්ග්ස් අරගෙන අපිට චෙක් කරන්න පුළුවන් මේ විදිහට 1 2 පින් නම්බර් දැන් මේ පින් නම්බර් දෙකනේ මේ දෙකනේ තියෙන්නේ 3 අවුට්පුට් වෙන්නේ අවුට්පුට් වුණාම අපිට බලා ගන්න පුළුවන් පින් නම්බර් 1 සහ 2 high වෙනවා. එතකොට අපිට if condition එකක් ඇතුලේ දාලා ඒකත් චෙක් කරලා තියන්න පුළුවන් මේ විදිහට 4යි 3යි low නම් 4 සහ 3 low නම් 1 සහ 2 high නම් මේක මේ විදිහට මේ නිකන් කෝඩ් එක නෙමෙයි ලිව්වේ මේ මේක නෙමුණොත් මේ ඉක්වල් වෙන්න ඕන මේ විදිහට චෙක් කරලා එතකොට මේ දෙක විතරයි high වෙලා තියෙන්නේ මේ දෙක low. හරිද? 4යි 3යි low 2යි 1යි high. එතකොට ඊට අදාළ අපිට කෝඩ් ලයින්ස් ටික ලියා ගන්න පුළුවන් අපිට අවශ්‍ය දේ ලියන්න පුළුවන්. ඉතින් මෙතන ලියන දේ ඔයාලගේ ප්‍රොජෙක්ට් එක අනුව ඔයාලා තීරණය කරන්න මොනවද ලියන්න ඕන කියලා. කියන්නේ ඔයාලට කෙරෙන්න ඕන දේ මෙතන ලියන්න ඕනනේ. දැන් අංක 3 ප්‍රෙස් කරාට පස්සේ මේ බටන් එක අපි අංක 3 ප්‍රෙස් කරාට පස්සේ මෙයා අංක 3 අඳුර ගත්තට පස්සේ අංක 3 දැන් if condition එක අංක 3ට අදාළ if condition එක ඇතුලේ දැන් ඔයා ලියන්න ඕන දේවල් ටික. මේක අංක 3 ප්‍රෙස් කරාම මොනවද කෙරෙන්න ඕන කියලා ලියන්න ඕන දේවල් ටික. ඉතින් ඔයා තීරණය කරන්න. දැන් මම ලියලා තියෙන්නේ අවුට්පුට් එකක් දෙන්න කියලානේ. දැන් Arduino board එකේ pin එකක් digital high කරන්න. digital write එකක් දීලා තියෙනවා high කරන්න කියලා. ඒ high වෙච්ච pin එකේ output එක අරගෙන තමයි Arduino මේ relay module එකේ input එකක් විදියට දීලා තියෙන්නේ. එතකොට ඒ අදාළ relay එක on වෙනවා. ඊට පස්සේ දැන් මෙතනදී දැන් අපි මේ මම මෙතෙක් වෙනකන් කියලා දීපු දේවල් මෙච්චර සංකීර්ණ සාමාන්‍ය වාරවල සංකීර්ණයි කියලා හිතෙන්නේ නැති. ඉතින් ඒ වුණාට මේ සංකීර්ණ ප්‍රොසෙස් එකක් වුණාට අපිට මේ දේ කරන්න ලේසියි. ඒ කියන්නේ අපි මේ දැන්
මේ වැඩේ කරද්දී අපිට ගොඩක් ලේසි. මේක මේ මෙච්චර දේවල් නෑ. මේ මම පැහැදිලි කිරීමක් කරා විතරයි. මේ MT 80ට 70 IC දාගෙන අරව මේවා මුකුත් කරන්න ඕනේ නෑ ඇත්තටම. එහෙම කතන්දරයක් නෑ. මේ වගේ රීඩින්ග්ස් කරන්න ඕනේ නෑ. මම ඒකත් පැහැදිලි කරන්නම්. අපිට මේ ඩිජිටල් මේ පින් 4ක රීඩින්ග්ස් ගන්න ඕනෙත් නෑ. ඒව දැන් අපිට ලේසි වෙලා තියෙනවා. ගොඩාක්ම ඉස්සර තමයි IoT ප්‍රොජෙක්ට් කරද්දී ඔය IC වලින් දාගෙන වෙනම රීඩින්ග්ස් ගන්න ඕන. දැන් එහෙම දේවල් නැහැ. පළවෙනි එක විදියට ගත්තොත් ලේසි වෙලා තියෙනවා මෙන්න මෙහෙම. මේ 88යි 70 IC එක දාලා අපිට හදලා තියෙනවා මොඩියුල් එකක්. මොඩියුල් එක කියන්නේ දැන් ඔයාලා Arduino වගේ දේවල් කරද්දී මොඩියුල්ස් පාවිච්චි කරනවනේ එක එක. ඒ වගේ මොඩියුල් එක. මේකේ මේ විදියට අවුට්පුට් හතරක් තියෙනවා Q1, Q2, Q3, Q4 කියලා. හරිද? ඊට පස්සේ මෙතන තියෙනවා female 3.5 mm female jack එකක්, socket එකක් තියෙනවා. හරිද? මේක මේ විදියට. මේකේ තව pins ටිකක් තියෙනවා. ඒකම ඒ අවශ්‍ය වෙන්නේ නැහැ මෙතනදී පැහැදිලි කිරීමට. ඊට පස්සේ මෙතන power දෙන pin තියෙනවා. ඔය ටික තියෙන්නේ. හරිද? මේවා එකින් එකට වෙනස් වෙනවා. කොහොම කරුවත් මේ IC එක මේක තමයි තියෙන්නේ. ඊට පස්සේ දැන් මේක මොඩියුල් එකක්. හරිද? මේ මොඩියුල් එකේදී අපිට පුළුවන් දැන් මේ මොඩියුල් එකට අපිට ඩිරෙක්ට්ලි කෝල් ගන්න බෑ. මොකද මේක DTMF encoding IC එක තියෙන මොඩියුල් එක විතරයි. හරිද? මම දැන් කලින් පැහැදිලි කරා වගේ කෝල් අරගෙන මේකට කෝල් අරගත්තට වැඩක් නැහැ. මේකට කෝල් ගන්නත් බෑ. හරිද? මේකත් එක්ක කිසිම සම්බන්ධතාවයක් තියාගන්න බෑ අපේ ෆෝන් එකට. හරිද? මෙතනදි වෙන්නේ මෙන්න මේ 3.5 mm ජැක් එකට අපි අර මං කිව්ව ටෝන් ඉන්පුට්ස් දුන්නොත්. හරිද? දැන් මං කිව්වනේ අංක 1 බටන් එක ප්‍රෙස් කරලා ඒකට අදාළ ටෝන් එක. ඒ ටෝන් එක මේකට ඉන්පුට් කෙරුවොත් අපි මොන විදියකින් හදලා හරි ඒක වෙන විදියකට හදලා හරි ඉන්පුට් කරා මෙයා ඒක අඳුරගෙන ඒකට අදාළ බයිනරි කෝඩ් එක මේ විදියට මේ Q1 Q2 Q3 Q4 කියන අවුට්පුට්ස් වලින් දෙනවා. හරිද? දැන් අංක 2 නම් දෙක අපි දෙකට අදාළ සවුන්ඩ් ෆ්‍රීකවන්සි එක මෙතනට ඉන්පුට් කරුවොත් එයා ඊට අදාළ ඉන්පුට් අවුට්පුට් එක දෙනවා. ඒ විදියට ඩිකෝඩ් කරලා. හරිද? එතකොට දැන් ගොඩක් මේක පාවිච්චි කරලා කෙරුවොත් දැන් ගොඩක් අය මේක පාවිච්චි කරලා කරනවා IoT සිස්ටම් හදනවා. දැන් මේ මොඩියුල් එක විතර පාවිච්චි කරලා. එහෙම වුණොත් අපිට කරන්න වෙන්නේ තව ෆෝන් එකක් අවශ්‍ය වෙනවා. හරිද? තව පොඩි ෆෝන් එකක් අරගෙන මේකේ තියෙනවා hand free output එක තියෙනවානේ. මේ hand free output එක දෙනවා මේකේ female 3.5 mm socket එකට. හරිද? ඊට පස්සේ අපි මේකට කෝල් එකක් ගන්නවා. දැන් අපි හිතමු මේ ෆෝන් එකට කෝල් එකක් ගත්තා කියලා. මේ ෆෝන් එකෙන් කෝල් එකක් ගන්න. හරිද? දැන් අරගෙන මේ ආන්සර් කරාට පස්සේ අපි මේ බටන් ප්‍රෙස් කරනවා. හරිද? අපි හිතමු අංක 2 ප්‍රෙස් කරා කියලා. ප්‍රෙස් කරන ටෝන් එක දැන් මෙයාට රිසීව් වෙනවා. හරිද? DTMF හරහා මෙයාට මේක රිසීව් වෙනවා. හරිද? මේ ටෝන් එක. ඔයාලට අත්දැකීමක් ඇති සමහර විට කාට හරි කෝල් එකක් කරගෙන නම්බර් එකක් කියනකොට සාමාන්‍යයෙන් අපි හිතමු අපි කාට හරි නම්බර් එකක් කෝල් එකක් කරගෙන කියනවා වෙන කෙනෙක්ගේ නම්බර් එකක් ගහගන්න. එතකොට දැන් එයා සමහර අය ඒ වෙලාවෙම ෆෝන් එකේ ඩයල් පෑඩ් එකේම ඔයාලට අත්දැකීම් ඇති. එයාලා ඩයල් පෑඩ් එකේම නම්බර් එක ගහගන්නවා. එයා ඒ පැත්තෙන් කෝල් එකේ අපි කියන නම්බරේ ඩයල් පෑඩ් එකේ ගහද්දී සමහර ෆෝන් වල ඔයාලට මේ පැත්තේ ඔයා කෝල් එක අරන් ඉන්න කෙනාට ඇහෙනවා එයා ඩයල් පෑඩ් එකේ නම්බර් ප්‍රෙස් කරන සවුන්ඩ් එක. ඒ ටෝන් එක. දැන් ඔයාලා සාමාන්‍යයෙන් නිකන් ෆෝන් එකක ඩයල් පෑඩ් එක ප්‍රෙස් කරුවත් ඔයාලට ඇහෙනවනේ ටෝන් එක. ඉතින් ඒ DTMF සවුන්ඩ් එක තමයි ඇහෙන්නේ. ඩුවල් ටෝන් මල්ටි ෆ්‍රීකවන්සි කියන්නේ ඒකයි. එතකොට ඒ ටෝන් එක ඒ බටන් එකකට එකක් වෙනස්. දැන් අංක 1ට අදාළ ටෝන් එක නෙමෙයි අංක 2ට තියෙන්නේ. 2ට අදාළ ටෝන් එක නෙමෙයි 3ට තියෙන්නේ. ඉතින් ඒ එහෙම යුනික් වෙලා අංක 1ට අදාළ යුනික් ටෝන් එකක් තමයි මේ හැම එකටම තියෙන්නේ. ඉතින් ඒක මේකට රිසීව් වෙනවා. ඔයාලට සමහර වෙලාවට කෝල් එකේදී ඇහිලා ඇති අනිත් පැත්තේ ඉන්න එක්කෙනා බටන් ප්‍රෙස් කරද්දී ඒ සද්දේ ඔයාලට ඇහෙනවා. ඉතින් ඒ සවුන්ඩ් එක මෙන්න මේ hand free jack එකකින් අරගෙන අපිට මේකට ඉන්පුට් එකක් විදිහට දෙන්න පුළුවන්. ඊට පස්සේ සවුන්ඩ් ෆ්‍රීකවන්සි එක
මෙයාට පුළුවන් ඩීකෝඩ් කරන්න. හරිද? මේ මොඩියුල් එකට පුළුවන්. එතකොට අපිට අවශ්‍ය වෙනවා ෆෝන් එකක්. හරිද? මේ මොඩියුල් එක විතරක් අරන් මේ වැඩේ කරද්දී අපිට ෆෝන් එකක් අවශ්‍ය වෙනවා. ඊට පස්සේ මේ මොඩියුල් එක අවශ්‍ය වෙනවා. ඊට පස්සේ මොඩියුල් එක රීඩ් කරන්න, මොඩියුල් එකේ අවුට්පුට් එක රීඩ් කරන්න මොකක් හරි මයික්‍රෝ කන්ට්‍රෝලර් එකක් අවශ්‍ය වෙනවා. අපි හිතමු Arduino කියලා. ඉතින් ඒක අවශ්‍ය වෙනවා. එතකොට මේ තුනම අවශ්‍ය වෙනවා අපිට. හරිද? එතකොට දැන් එහෙම මොඩියුල් එකකුත් තියෙන අතරේ අපිට තව වාසියක් තියෙනවා මේකේ. දැන් ඔයාලා කලින්ම දැක්කා SIM800L මොඩියුල් එක. හරිද? GSM මොඩියුල් එක. දැන් ඔයාලා මගේ අවසාන වීඩියෝ එක බැලුවා නම් ඔයාලා දකින්න ඇති මම මේක වැඩ කරන විදිය ඔයාලට කියලා දුන්නා. මේකට SIM එක දාන විදිය, මේකට කෝල් එකක් ගන්න විදිය, මේකෙන් කෝල් එකක් වෙන නම්බර් එකකට ගන්න විදිය හැමදේම. එතකොට මේක ෆෝන් එකක් නේ. මේක පොඩි ෆෝන් එකක්. මේක කොච්චර පොඩිද කියලාත් ඔයාලා බලා ගන්න පුළුවන් වීඩියෝ එක බැලුවා නම්. ගොඩක් පොඩි මේ මොඩියුල් එක. එතකොට මේක ඇතුලේ තියෙනවා DTMF. හරිද? මේක ඇතුලේ DTMF ඩීකෝඩින් IC එකක් තියෙනවා. ඒක ලොකු වාසියක් අපිට. හරිද? එතකොට අපිට අර ෆෝන් එකේ අවශ්‍යතාවය නැහැ දැන්. අපිට කෙලින්ම මේකට කෝල් එකක් ගන්න පුළුවන්. හරිද? අපිට කෙලින්ම මේකට කෝල් එකක් කරගත්තා. ඊට පස්සේ මේකෙන් මේ TX අපි සීරියල් එකකින් ගන්නෙ. සීරියල් කමියුනිකේෂන් එක TX මේ දෙකෙන් අවුට්පුට් එක අපිට ලැබෙනවා අපේ Arduino board එකට. අපි රීඩ් කරනවා. අපි මේකේ DTMF on කරන්න ඕන. හරිද? මේක දැන් මේකට power දීලා සේරම කරා කියලා නිකම්ම DTMF අපිට එකපාරට එන්නේ නැහැ. ඒකට AT විශේෂ AT command එකක් තියෙනවා. මම ඒක ඉදිරියේදී කෝඩ් එක පැහැදිලි කරන්න. මේකේ DTMF on කරාට පස්සේ AT command එක දීලා අපි මෙතනින් කෝල් එකක් අරගෙන අපි ප්‍රෙස් කරන බටන් එකේ අවුට්පුට් එක මේ TX RX හරහා සීරියල් රීඩ් එකක් ගත්තම අපිට බලා ගන්න පුළුවන් මෙයා මෙතන අවුට්පුට් එකක් දෙනවා අපිට ඒ අංකය මොකක්ද කියලා. හරිද? දැන් මේක සීරියල් එක නම් තව පොඩි ඩේටා ටිකකුත් එක්ක අපිට අංක 1 අවසානට print වෙනවා. හරිද? අපි හිතමු අංක 2 ප්‍රෙස් කරා කියලා. අංක 2 ප්‍රෙස් කරාට පස්සේ මෙයා තව ඩේටා ටිකකුත් එක්ක අංක 2 අවසානට print කරනවා. හරිද? කොහොම අංක 3 ප්‍රෙස් කරුවොත් අංක 3 මේ විදිහට print වෙනවා. හරිද? එතකොට තව අමතර ඩේටා ටිකක් print වෙනවා. අපිට ඒව අවශ්‍ය වෙන්නේ නැහැ. හරිද? මෙන්න මේක තමයි අපිට කරන්න තියෙන්නේ. එතකොට සරලව බැලුවොත් මෙන්න මේ දේ විතරයි අපිට තියෙන්නේ. අපිට තියෙන්නේ මෙන්න මේ GSM මොඩියුල් එක සහ මේ Arduino board එක. දැන් wiring diagram එක පැහැදිලි කරුවොත් මේ GSM මොඩියුල් එක සහ Arduino board එක අතර මේ වගේ data communication එක සිද්ධ වෙනවා. ඊට පස්සේ තියෙනවා relay මොඩියුල් එක. හරි? ඔච්චරයි. සරලයි. මහා ලොකු දෙයක් නැහැ. ඔන්න ඔය ටික විතරයි තියෙන්නේ. හරිද? ඊට අමතරව මම දාගෙන තියෙනවා දැන් මේක තමයි බේසික් එක. හරිද? ඊට බේසික් එකට අමතරව මම දාගෙන තියෙනවා මේකට මේ මයික් එකක්. හරිද? මේකට මයික් ඉන්පුට් එකක් දීලා තියෙනවා. දැන් මේ GSM මොඩියුල් එකේම තියෙනවා මයික් පින් දෙක තියෙනවා. ඒකට දීලා තියෙනවා. ඊට පස්සේ මම දීලා තියෙනවා Arduino board එකෙන් පොඩි බසර් එකක්. හරිද? මේ බසර් එකෙන් බීප් සවුන්ඩ් එක යනවා. ඒක අමතර දෙයක්. හරිද? ඒ වැඩි දියුණු කිරීමක් විදිහට දකින්න පුළුවන් මේක. මේ දැන් මේ බේසික් එක මෙච්චරයි. මීට අමතරව ඒ කියන්නේ දැන් අපි අංක 1 ප්‍රෙස් කරා කියමුකෝ. අංක 1 මෙයාට ලැබුණා. මෙයාගේ DTMF inbit DTMF එකෙන් අංක 1 අඳුරගත්තා. අංක 1 Arduino board එකට හම්බුණා. Arduino board එකේ දීලා තියෙන code instruction වලට අනුව අංක 1 අඳුරගෙන අංක 1 relay එක on කරනවා. හරිද? මේ අංක 1 relay එක on වුණා කියලා beep sound එකක් යනවා. beep මෙතන beep sound එක බසර් එකෙන් beep sound එකක් එනවා. ඒ beep sound එක ගන්නවා මේකේ mic එකෙන්. හරිද? මේකේ තියෙනවා පොඩි mic එකක් මම සම්බන්ධ කරලා තියෙනවා. ඒ mic එක සම්බන්ධ කරා කියන්නේ ඒ mic sound එක දැන් මේක ෆෝන් එකක් නේ. මේක ෆෝන් එකක් විතර අපි ගත්තොත් දැන් මේකේ mic එක. හරිද? මේකේ mic එකට මේක receive වුණා කියන්නේ මේ පැත්තේ කියන දේනේ. අපි කියමු කියන දේ කියලා. කියන දේ මේ පැත්තේ ඇහෙන්න ඕනනේ. ඒ කියන්නේ දැන් මම එක ප්‍රෙස් කරාට පස්සේ එක බල්බ් එක ඔන් වුණා කියලා මට බීප් සවුන්ඩ් එකක් මේ කෝල් එක ගත්ත ෆෝන් එකෙන් ඇහෙනවා. ඒක අමතර වැඩි දියුණු කිරීමක් විදිහට තමයි තියෙන්නේ. ඒක අත්‍යවශ්‍ය නැහැ. ඒක අපේ පහසුව සඳහා කරගත්තු දෙයක්. ඉතින් මේක අත්‍යවශ්‍ය නැහැ. කොහොම වුණත් මම wiring diagram එක සහ කෝඩ් එක දාලා තියෙන්නේ මේ සම්පූර්ණ සිස්ටම් එකට හදාපු. ඉතින් ඔයාලට මේ ටික පැහැදිලි වෙන්නේ නැති කියලා මම හිතනවා. ඉතින් අර මම කලින් පැහැදිලි කරපු දේවල් දැනුම සඳහා පමණයි මේක වැඩ කරද්දී අපිට අවශ්‍ය වෙන්නේ නැහැ.
ඇත්තටම අවශ්‍ය වෙන්නේ අපිට අවශ්‍ය වෙන්නේ දැන් මම කලින් CM800L එක එක්ක වැඩ කරන විදිය ඔයාලට කියලා දුන්නා. ඒකත් බැලුවට පස්සේ අත්‍යවශ්‍ය වෙන්නේ මේ රීඩින්ග්ස් ගන්න විදිය, ඊට පස්සේ DTMF ඔන් කරගන්න විදිය, ඔටෝ කෝල් ආන්සර් මූඩ් එක ඔන් කරගන්න විදිය, ඒවා මම දැන් කෝඩ් එක පැහැදිලි කරද්දී ඔයාලට පැහැදිලි කරලා දෙනවා. ඉතින් අපි බලමු කොහොමද කෝඩ් එක ලියන්නේ කියලා.